समन्था चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි අද සියලු දෙනාම මේ සැදී පැහැදී සූදානම් වෙන්නේ ධම්ම නදී තිත්ත උතුම් ධර්ම දේශනා මාලාවේ තවත් එක ශ්‍රවණය කිරීම සඳහා පින්නතුනි අපි පහුගිය දේශනාවෙන් සාකච්ඡා කළේ ශාස්ත්‍රුන් වහන්සේගේ දායාදේ පිළිබඳව ධම්ම දායාද සූත්‍රය. ඒ සූත්‍ර දේශනාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න හේතුුනේ ඇයි කියන නිධාන කතාව සාකච්ඡා කරන වෙලාවේ මේ සත්කාර කරන ලද්දේ කියන කාරණාව විශේෂයෙන් සාකච්ඡා කළා. මනාව සකසලා දන් දීම පිළිබඳව. සැකසීම පිළියෙල කිරීම කියන කාරණා දෙකම එක හා සමානව අපිට හිතන්න පුළුවන්. පින්නතුනි මේ පිළිබඳව තවත් කරුණු බොහොම තම තමන්ට හිතා ශ්‍රද්ධාවේ ප්‍රමාණයෙන් සම්පූර්ණ කරන්න පුළුවන් කියලා අපි එදා දේශනාවෙන් සඳහන් කළා. එහෙම වුණාම ගරු කරලා දුන්න වෙනවා. මනාව සකසලා පූජා කරාම ඒක ගරු කරලා දුන්න වෙනවා. මනාව සකසලා තිබුණේ නැත්තම් ගරු කළා වෙන්නේ නැහැ. නමුත් ගරු කරන ලද්දේ මනාව දානානිසංසයක් ලබන්න නම් මේ කාරණා දැනගන්න ඕන කියලා සඳහන් කරනවා. සත්කාර කරනවා, ගරුකාර කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේට සත්කාර කරනවා නම් ගරු කරනවා නම් යම් කෙනෙක් ඒ ඇයටත් ලාභ සත්කාර වල අඩුවක්
නෑ කියන කාරණාවයි සඳහන් කළේ. ඊළඟට සඳහන් කළා පින්නතුනි සක්කතෝ හෝති පිළිවෙලකට දන් දුන්න කියලා. පිළිවෙලකට දන් දුන්න කියලා කියහම කාටවත් කිසිම කාරණාවක් පිළිබඳව කිසිම කාරණාවක් සම්බන්ධයෙන් අඩුවක් නැහැ. ආහාර පාන ඕන තරම් සපයලා තියෙනවා. පානීය පැන් ආදී දේවල් මනාව ළඟ පිළියෙල කරලා තියෙනවා. මෙතනින් අනුභව කරලා තවත් දුරකට ගිහිල්ලා අතපය සෝද ගන්න තියෙනවා නම් හැමෝටම මේක අපහසුයක් වගේ දැනෙනවා. නමුත් කියන්නේ නමුත් ළඟම තිබුණා නම් සකසලා හැමෝටම මේක හරි පහසුයි. ඊළඟට අත පිහින ද්‍රව්‍ය ඉතුරු වෙන ඉඳුල් අස් කරන භාජන මේ ආදී දේවල් මනාව පිළියෙල කරලා තිබුණා නම් තමයි ඒක මනාව සකසලා දුන්න දානයක් ආහාර වේලක් බවට පත් වෙන්නේ. ඊළඟට පින්නතුනි සඳහන් කළා ගරුකතෝ හෝති. ඊටාම ගරු කරලා දෙනවා. ළඟට එන විට පිරිසිදු වෙලා එනවා. ගරු කරලා දෙනවා. ඒ ගරු කරලා දෙනකොට තමන්ගේ පිරිසිදු බවත් හරි වටිනවා. සැකසීම පිළියෙල කිරීම පිළිගැන්වීම කියන කාරණාවේ මේ දේවලුත් අන්තර්ගතයි. විශේෂයෙන් පින්නතුනි විශාකා මහ උපාසිකාව විවාහ කරන්න තීරණය කරපු වෙලාවේ මේ මනාව සකසලා පිළියෙල කරලා පිළිගන්නවා කියන කාරණාවට හොඳ උදාහරණයක් පැහැදිලි කරනවා. දැන් මේ පිළිගැන්වීමේදී අපි සඳහන් කරනවානේ මේ පෙරත්ත කර කර දෙනවා කියලා. ඇති කීවත් සමහරලාට නැවත නැවත කතා කර දෙනවා පෙරත්ත කරලා දෙනවා කියලා අපි ඒකට කියන්නේ ඇති තරම් දෙනවා. ඒක පිළිබඳව කරුණු සඳහන් කරනකොට විශේෂ කාරණාවක් මෙතන සඳහන් කළා විශාකා මහා දේවිය විවාහ කරලා දෙනකොට ඇයට මොනතරම් දායාද තමන්ගේ තාත්තගෙන් ලැබුණාද කියලා. 7 අවුරුදු වයසේ සෝවාන් වෙච්ච මහ පුදුම ශ්‍රද්ධාවන්ත උත්තමාවක්. එතකොට බුදුරජාණන් වහන්සේ සහ තුනුරුවන් නැත්නම් මහා සංඝයා උදෙසා යම් කෙනෙක් මනවින් සත්කාර සංග්‍රහ කරනවා නම් ගරු සහිතව බොහෝම ලාභ ලැබෙනවා කියලා සඳහන් කළේ. ඒකට මේක උදාහරණයක්. නමුත් එතුමියගේ ශ්‍රද්ධාව මහ පුදුම ශ්‍රද්ධාවක්. සඳහන් කළා දායාද හැටියට කහවණු රන් කහවණු කරත්ත 500ක් පුරවලා දුන්නා කියලා. කරත්ත 500ම පුරවලා තියෙන්නේ රන් කහවණුවෙන්. ඊළඟට රන් බඳුන් හතරම් භාජන කරත්ත 500ක පුරවලා තිබුණා. රෙදි බඳුන් කරත්ත 500ක පුරවලා තිබුණා. පටසලු සහ කසී සලු පුරවපු කරත්ත 500ක් ඇයට දෙනවා. ගිතෙල් පුරවපු බඳුන් 500ක් අන්තර්ගත කරපු ගිතෙල් පුරවපු බඳුන් කරත්ත 500ක තැන්පත් කරලා එතකොට ගිතෙල් කරත්ත 500ක් හැල් සහල් ඇල්හල් පුරවපු කරත්ත 500ක් නගුල් හීවැල් කැටි උදලු දෑකැටි ආදී කෘෂි උපකරණ පුරවලා තවත් කරත්ත 500ක් දන් දීලා තියෙනවා. ඊට පස්සේ එක රතයකට තරුණ කාන්තාව 3 දෙනා බැඟි නංගපු රත 500ක් දන් දීලා තියෙනවා. එක රතයක 3 දෙනයි. 3 දෙනා බැගින් රත 500යි. එතකොට 1500ක් විතර. ඊළඟට සඳහන් කළා ගව් 3ක් ඉදිරියට පළලින් රයන් 40ක්. ගව් 3ක් ඉදිරියට. සාමාන්‍යයෙන්
සතපුම් දෙකමාරෙව්වා 3ක් විතර. ඒ කියන්නේ සතපුම් 7මාරක් විතර. පළලින් රියන් 140ක්. සඳහන් කරනවා සිටුතුමා ධනංජය සිටුතුමා මේ ප්‍රමාණයට මගේ දුවට කිරි බොණ්ඩ කිරි හරක් දෙන්න කියලා. කිරි බොණ්ඩ කිරි කණ්ඩ දුවට හරක් දෙන්න කියලා. එතකොට ගවයන්ගේ ප්‍රමාණය එක දිගට පේලිය සතපුම් 7මාරක් විතර. ගව් 3ක්. ප්‍රමාණයේ පළල රියන් 140ක ප්‍රමාණයට ගවයෝ පැතිරෙන්න ඕනේ. ධනංජය සිටුතුමාගේ වත්කමත් අපිට තේරෙනවා එතකොට. මොකද තමන්ගේ සේවකයන්ට කියන්නේ මගේ දුවට කිරි කණ්ඩ කුඩා ගාලක් ඇරලා මෙච්චර ප්‍රමාණයට ගව සම්පත දෙන්න කියලා. මහ ගාලක් නෙමෙයි අරින්න කිව්වේ කුඩා ගාලක් ඇරලා දෙන්න කිව්වේ. බෙර වාදකයෝ 3 දෙනෙකුට යන්න කිව්වා ගව් 3ක් ඉස්සරහට. ගිහිල්ලා නතර වෙලා ගව් 3 සම්පූර්ණ වෙන්න ගවය වෙනකොට බෙර වයන්ට කිව්වා. රියන් 140 දෙපැත්තේ වෙනම පුරුෂයෝ රඳවලා ඉන්නවා. එතනින් එහාට ගවයන්ට පැතිරෙන්න දෙන්න එපා. ඊට පස්සේ ගැල් වහන්න කියලා. පළවෙනි ගව්ව, දෙවෙනි ගව්ව, තුන්වෙනි ගව්ව සම්පූර්ණ කරන වෙලාවේ මේ 3 වතාවක් බෙර වාදනය කළා. එතකොට ධනංජය සිටුතුමා කිව්වා දැන් ගාල වහන්න කියලා. මේ ප්‍රමාණය කොච්චර ගවයෝ ඉන්නේ ඇද්ද? නමුත් සඳහන් කරනවා ගාල වැහුවට පස්සේ ඊටාම ශක්තිමත් වෘෂභයෝ සහ ශක්තිමත් දෙන්නු 60000ක් ගාලට උඩින් පැන්න කියලා. කුඩා ගාලක් අරින්න කිව්වේ. මෙච්චර ප්‍රමාණයක් දුන්නට පස්සේ ඒ ගාලේ ඉතුරු වෙලා ඉඳලා තව 60000ක් පයින්නවා. ඒ කියන්නේ ගාලේ ඉන්න ඔක්කොම නෙමෙයි 60000 පැන්නහමත් ගාලේ ඉන්නවා. කුඩා ගාලක් මෙහෙමනම් මහ ගාලක් කොහොම වෙන්නේ ඇද්ද? මේ කාරණාව සඳහන් කළේ මේ මනාව පිළිගන්නවා කියන එකට. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ එක රජෙකුට දාව දුවල 7 දෙනෙක් හිටියා. ඒ දුවල 7 දෙනාගෙන් බාලම දුව සංඝදාසි තමයි බාලම දුවගේ නම. තුනුරුවන්ට උපස්ථාන කරන්නම තමයි ඉපදිලා තියෙන්නේ. නමම සංඝදාසි කුඩා කාලේ තියාපු නම. ආන් ඒ සංඝදාසි කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ භික්ෂු මහ සංඝයාට දන් දෙන වෙලාවේ පුංචි හාමුදුරුවෝත් හිටියා. උන්වහන්සේලාට කිරි පිළිගන්නනකොට පොඩි හාමුදුරුවෝ ඇති කියලා අත වහනවා. අත වහනකොට සංඝදාසි කියනවා අනේ ස්වාමීනි එහෙම කියන්න එපා. මේවා අලුත් කිරි. මේවා හොඳ කිරි. මේවා හරි රසයි. තව ටිකක් වළඳන්න. තව ටිකක් වළඳන්න කියා නැවත වාජන පුරවර පොඩි හාමුදුරුවන්ට කිරි බෙදුවා. ආන් එහෙම පෙරත්ත කර කිරි පූජා කරපු නිසා තමයි පිය සිටුතුමා ඇති දැන් ගාල වහන්න කියලා කියනකොටත් තවත් 60000ක් ගාලෙන් පැන්නේ. ඇයට ඇති නෑ ඇයට මදිමයි කියනවා වගේ. එහෙනම් මේ මනවින් පිළිගන්නනවා කියන කාරණාවට එක උදාහරණයකුයි මේ සාකච්ඡා කළේ. එහෙම නැත්නම් මේ පිළිබඳව තව බොහෝ උදාහරණ සාකච්ඡා කරන්න ගියොත් ධම්මදායාද සූත්‍රයේ ලේසියෙන් ඉවර වෙන්නේ නැති දේශනාවක් වෙනවා. එහෙනම් පිළියෙල කිරීම, පිළිගැන්වීම, සැකසීම, පිළියෙල කිරීම, පිළිගැන්වීම. මේ කාරණා ටික මේ දානයේ ළඟ මොන තරම්නම් වටිනවද? ඊටමත් උවමනාවෙන් සම්පූර්ණ කරාම. එන්න මෙතන සඳහන් කළා ගරුකතෝ හෝති. එහෙම සකසලා බොහොම ගරු ගාම්භීර විදිහටයි දෙන්න ඕනේ. ගෞරවය හැම වෙලාවෙම තියෙන්න කොතනවත් ගෞරවය පළුදු වෙන්න හොඳ නැහැ. මහා සංඝයා ළඟ කොච්චර වුණත් අපි ඊටාම පුංචි අය. වචනයක් වැරදුනොත් බොහෝ අකුසල් පිරෙන්න තියෙන ඉඩකඩ ඊටාම වැඩි. ගින්දර ඇසුරු කරනවා වගේ හරි පරිස්සමෙන් ඇසුරු කරන්න ඕනේ. ඊටාම ගෞරවනීය විදිහට තමයි
ඒ පූජාව කරන්න ඕනේ. මොකද උන්වහන්සේලා වැඩලා ඉන්නේ. උන්වහන්සේලාට අපේ ආහාරය අද නැතත් කොහෙන් හරි ආහාර පාන ලැබෙනවා. අපි ආරාධනා කරපු නිසා අපේ නිවසට වැඩියා. ඒ වැඩියේ අපට පිම්පුරවන්න මිසක් ආහාර වළඳන්න නැති හින්දා නෙමෙයි. ඒ හින්දා පින් ඕනේ අපිටයි සලකන්න ඕනේ උපරිමයක්. ගරු සත්කාර සහිතවම සලකන එක අපි සියලු දෙනාගේම වගකීම බවට පත් වෙනවා. අපට සසර සුවපත් වෙන්න ඕන නිසා. ඊළඟට පින්නතුනි ඊටාම ගරු කරලා දෙනවා කියලා කියහම ළඟට යනකොට මනාව පිරිසිදුව යන්න කියලා සඳහන් කළා. අනිත් කරුණු ගැන ඔබට ඔබේ හිතින් මනසෙන් හිතන්න ඉඩ තියලා අපි කතා කරමු බුදුරජාණන් වහන්සේ ළඟට යනකොට යන්නේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ ළඟ කෙලෙස් නැති කළා විතරක් නෙමෙයි කෙලෙස් තිබුණා කියන පාටක්වත් නැහැ. කෙලෙස් තිබුණ පාටක්වත් නැහැ. ඊටාම පවිත්‍රයි බුදුරජාණන් වහන්සේ. බාහිර කයිනුත් පවිත්‍රයි. භාග්‍යතුන් වහන්සේ අභ්‍යන්තරේනුත් පවිත්‍රයි. කෙලෙසුත් නැහැ භාග්‍යතුන් වහන්සේ ළඟ. ඒකයි කිව්වේ කෙලෙස් තිබුණ පාටක්වත් නැහැ කියලා. මේ ශාස්ත්‍රීය ශරීරේ අපිට ලැබුණොත් පින්නතුනි මොනවද අපි අයින් කරන්න කියලා හිතලා බලන්න. භාග්‍යතුන් වහන්සේගේ කෙස් ගහක් ලැබුණොත් අපි හිස් මුදුනේ තියාගත්ත 13 වහන්සේ නම. භාග්‍යතුන් වහන්සේගේ ලෝම ගහක් අපිට ලැබුණොත් ඒකත් අපිට පරම පූජනීය ලෝම ධාතුවක්. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුඛයේ තියෙන දත අපිට ලැබුණොත් ඒ දන්ත ධාතුවක්. නමුත් තවත් කාගේවත් දතක් එහෙම දෝතටවත් ගන්න අකමැති මිනිස්සු භාග්‍යතුන් වහන්සේගේ දන්ත ධාතුව හිස මුදුනේ තියාගෙන සමහරලාට නලල බිම තියලා වැඳගෙන පැය ගණන් ගාථා කී ගුණ කී වඳිනවා. භාග්‍යතුන් වහන්සේගේ නිය ධාතුවක් අපි කපාපු නියපොතු ටික කාටවත් නොපෙනෙන්න අපි ගෙනහිලා විසි කරනවා. පෑගුණත් හොඳ නැහැ කියලා අපි විසි කරනවා. නමුත් අපි ඉන්න තැනක භාග්‍යතුන් වහන්සේ නිය කපලා අයින් කළොත් අපි කවදාවත් විසි කරන්න දෙයිද? නිය ලැබුණත් අපිට ධාතුවක්. ඒ බුද්ධ ශරීරේ මොනවද අපිට වටින්නේ නැත්තේ? සාමාන්‍ය ඇට කැල්ලක් දැක්කහමත් බය වෙන ලෝකයා බුදුරජාණන් වහන්සේගේ ශරීර ධාතුවෙන් ඒ වාගේ ලොකු අස්ති කැබැල්ලක් ලැබුණොත් මුළු ලෝකෙම ලැබුණට වඩා සතුටු වෙනවා. කාටවත් බය හිතෙනවද? ධාතුන් වහන්සේ වැඩ ඉන්න මන්දිරයට යන්න කවුරුවත් බයද අස්ති කැබලී තියෙන්නේ කියලා? කවුරුවත් බය නැහැ. තුන් යම ඕනෑම මොහොතක බුදුරජාණන් වහන්සේ ගාවට යන්න කාටවත් බය නැහැ. එහෙම හිතලා බලන්න මේ භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුවේ මොන කොටසද අපිට පිහිට නූනේ කියලා. බාහිර වගේම අභ්‍යන්තරයත් ඊ타ත්ම පවිත්‍රයි. එවන් වූ බුදුරජාණන් වහන්සේ ළඟට අපි ආයුත්තේ කොහොමද? පින්නතුනි අපි කොයිතරම් පිරිසිදු වෙලා ගියත් අපි ළඟ දුර්ගන්ධයේ අඩුවක් ඇත්තෙම නැහැ. අපි ගැන හිතන්නකෝ. දවස් දෙක තුනක් නාලා නැති කෙනෙක්. දවස් දෙක තුනක් එහෙම නැත්නම් සෝදපු නැති ඇඳුමක් ඇඳගෙන පිරිස අතරට ආවහම විශේෂයෙන් දැනෙනවා දාඩියවල දුගඳ. ඔහු ප්‍රභූවරයෙක් වෙන්න පුළුවන්. නමුත් අනික් අය ඔහු දිහත් බලලා නහය අකුලලා මූණ රැලි ගන්නවලා ඔහුට මුකුත් නොකීවට හොරෙන් හරි අන් අය දිහා බලලා මොකක් හරි කියනවා. ඇස් වලින් හරි කියනවා. දුර්ගන්ධ බව, පිරිසිදු නැති බව. ඒ බාහිර දුර්ගන්ධය. අපේ කෙලෙස් වල දුර්ගන්ධය. මොන තරම් නාගෙන මොන තරම් පිරිසිදු ඇඳුම් ඇඳගෙන
බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. අපි ලං වෙනකොටත් බුදුරජාණන් වහන්සේට දැනෙනවා ඇත්තේ දරා ගන්න බැරි දුර්ගන්ධයක්. කයින් පිට වුණ අපද්‍රව්‍යයක දුර්ගන්ධයක් නොදැනෙනවා ඇති. නාල පිරිසිදු වෙලා අලුත් ඇඳුම් ඇඳලා සුවඳ ගල්වගෙන ඉන්න නිසා. නමුත් පින්නතුනි ළඟට එන්නත් කලින්ම දන්නවා අහවලා යන්නේ මේ තරම් කෙලෙස් වලින් කුණු වෙවි ඉන්න පුජ්‍යලෙක් මංගාවට එන්නේ කියලා. බාහිර උපය එහෙම තිබ්බට ඇතුළතින් කෙලෙස් වලින් පුදුම විදිහට කුණු වෙලා ඉන්නේ. ඒ පුජ්‍යලයා ඒ ප්‍රමාණයෙන් කුණු වෙලා ඉන්නේ. ආන්ගේ කෙලෙස් වල දුර්ගන්ධය භාග්‍යතුන් වහන්සේට අඩු නැතුව දැනෙනවා. 100ක් හමාරක් සුගන්ධ කුටිය ඇතුළට ගියහම මොන තරම් දුර්ගන්ධයක් දැනීද? නමුත් කවදාවත් භාග්‍යතුන් වහන්සේ අපි පිළිබඳව පිළිකුලක් පෙන්වුවද? කවදාවත්ම පෙන්වුවේ නැහැ. 100ක් නෙමෙයි 1000ක් නෙමෙයි ලක්ෂයක් ආවත් හැම කෙනා පිළිබඳවම දැනගෙන භාග්‍යතුන් වහන්සේ මැදිස්තයි. නමුත් අපි තමයි දැනගන්න ඕනේ භාග්‍යතුන් වහන්සේ ගාවට අපි ආයුත්තේ කොහොමද කියලා. විශේෂයෙන් බාහිර පිරිසිදු බව, ඇඳලා පැඳලා යන ඇඳුම් පැළඳුම් වල පිරිසිදු බව ඊටාම විශේෂයෙන් සැලකිය යුතුයි. මොකද අපිට තාම කෙලස් එකපාරම දුරු කරගෙන එතෙන්ට යන්න බැරි නිසා බාහිරවත් පවිත්‍ර කරගත යුතුයි. බුදුරජාණන් වහන්සේ ගැන හිතන්න පටන් ගත්තොත් කොයි පැත්තෙන් බැලුවත් සතුටක් උපදිනවා මිසක් ප්‍රීතියක් උපදිනවා මිසක් කනස්සල්ලටපත් වෙන්න තැනක් නැහැ. සඳහන් කළා මහ ජලයක් වගේ කියලා. මහ ජලයක් වගේ කියහම ගඟේ ජලය වාගේ නෙමෙයි, සාගරයේ ජලය වාගේ නෙමෙයි, වැවේ ජලය වාගේ නෙමෙයි. අපේ පින්නතුන් අහලා තියෙනවා විශේෂිත පොකුණු පිළිබඳව හිමාලයේ තියෙන. කරණ මුණ්ඩ විල, සීහපපාත විල, චද්දන්ත විල, අනෝතප්ත විල, කුණාල විල, කුණාල පොකුණ, මන්දාකිනි පොකුණ මේ ආදි වශයෙන් විශේෂ පොකුණු. මේ හැම පොකුණක්ම එකකට එකක් විසිතුරුයි විවිධ දේවල් වලින්. දැන් කුණාල පොකුණ පිළිබඳව සඳහන් කරනකොට ඊටාම ලස්සන විසිතුරු මත්ස්‍යයන්ගෙන් සහ මනුලව දකින්න නැති ඊටාම අලංකාර පක්ෂීන්ගෙන් පිරිච්ච පොකුණක් හැටියටයි සඳහන් කරන්නේ කුණාල පොකුණ. මන්දාකිනි පොකුණ ගැන සඳහන් කරනකොට වර්ග යොදුන් 50ක් විශාලයි, වර්ග යොදුන් 25ක් පලිඟු කැටයක් වගේ නිල් පාට ජලයේ බවත්, ඉන් පස්සේ ඉනගාවට තරම් වතුර තියෙන ප්‍රදේශයේ මේ දෙවන්ත පොකුණ වටේටම යොදුන් භාගයක විතර නැත්නම් විශාල සුදු නෙළුම් වලල්ල තියෙනවා කියලා සඳහන් කරනවා. අපි මේ ගැන කොණ්ඩඤ්ඤ සූත්‍ර දේශනාවෙත් සාකච්ඡා කළා. සුදු නෙළුම් වලල්ලක්, ඊළඟට රතු නෙළුම් වලල්ලක්, ඊළඟට නිල් උපුල් වලල්ලක්, රතු උපුල් වලල්ලක්, කුමුදු මල් වලල්ලක්, හැල්වි වලල්ලක් ඊටාම සුවඳයි. ඊට පස්සේ වැල් වල හැදෙන පළතුරු පොකුණ වටේම කැකිරි, ලබු, ඒ වගේම කොමුඩු. ඊට පස්සේ පුවක් කඳන් තරම් විශාල කඳන් තියෙන උක් වනාන්තරය. ඊළඟට වරක වනාන්තරය, මහ හැලි වගේ ගෙඩි තියෙනවා කියලා සඳහන් කළේ. දෙවුල් වනාන්තරය, පේ ආදී තවත් පළතුරු, වරක, අඹ, දෙවුල්, ජම්බු, කෙසෙල් මේ පොකුණ වටේට බොහොම අලංකාරයි. ඒ තවත් පොකුණක අසිරිය. ඊළඟට අපි ඔය නිතරම කතා කරන අනවතප්ත විල ගැන සඳහන් කරනවා. වතුරේ ජලජ ජීවීන් නැත්තේ නෑ. නමුත් අනවතප්ත විලේ කිසි ජීවියෙක් නෑ කියලායි සඳහන් කරන්නේ. මම ඒකයි කිව්වේ සාගර ජලය ළඟට ගිහින් බලහම නිල් පාටයි. නමුත් ටිකක් වෙලා බලාගෙන ඉන්නකොට මොනවද පේන්නේ? කැස් බෑව් යනවා පේනවා.
මූදු ගෙම්බෝ යනවා පේනවා. විවිධ මත්ස්‍යෝ යනවා පේනවා. විවිධ හැඩේ අය ඉන්නවා පේනවා. ඒ කියන්නේ පිරිසුදු නැහැ කියන එකයි. නමුත් අනවතප්ත විල මතු පිටින් ඉඳලා පතුලටම බලාගෙන ගියත් කිසිම ජීවියෙක් නම් හම්බෙන්නේ නැහැ. සඳහන් කරන්නේ ජලය නිසාම ජලයේම උපදින දිය සෙවල් කැබල්ලක්වත් මේ විලේ කොහෙවත් නැහැ කියලා. ඇතුළට පෙනෙන්න බලන්න පවිත්‍ර බවමයි තියෙන්නේ. ආන් ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ එක ගුණයක් අරගෙන හිතන්න පටන් ගත්තොත් හිතාගෙන යනකොට අපිට මොනවද හම්බ වෙන්නේ? වටිනා රතනයක්මයි හම්බ වෙන්නේ. හිතන්න අපේ හිත පහන් වෙනවා මිසක් හිතුවට ඇතිවීමකුත් නැහැ. කවදාවත් paludu වෙච්ච නරක වෙච්ච දෙයක් හම්බෙන්නේ නැහැ. පහන් සංවේගයම වැඩි වෙනවා මිසක් දුකක් නැහැ. එවන් නිර්මල උත්තමයන් වහන්සේ ළඟට යනකොට මම කොයි විදිහට යා යුතුද කියන කාරණාව පිළිබඳව විශේෂයෙන් අපි කල්පනා කරන්න ඕනේ. යමෙක් ඒ ගැන හිත බුදුරජාණන් වහන්සේට මේ ගරුකතෝ කියන කාරණාවෙන් සලකමින් කටයුතු කරන කෙනෙක් ඉන්නවා නම් ඔවුන්ටත් කීර්ති ප්‍රශංසා ලාභ සත්කාර වල කිසි අඩුවක් නැහැ කියලා සඳහන් කළා. ලාභ සත්කාර කියහම කවුරුවත් ඇවිල්ලා අපි වටේට බොහෝ දේවල් ගොඩ ගහන එකක් නැහැ. හැබැයි ගිය කිසි තැනක බඩගින්නේ පිපාසයේ ඉන්න වෙන්නෙත් නැහැ. අවශ්‍ය සියල්ලම සම්පූර්ණ වෙනවා. මේ ජීවිතින් පස්සේ ලැබෙන ප්‍රමාණයේ සීමාවකුත් නැහැ. මේ ජීවිතෙත් ආර්යයන් වහන්සේලාගේ ආරක්ෂාවයි අනුකම්පාවයි අඩුත් නැහැ. ඊළඟට පින්නතුනි විශේෂයෙන් සඳහන් කරනවා මේ දාන උප්පත්ති කීපයක් තියෙනවා කියලා. මොනවද දාන උප්පත්ති කීපයක්? සමහර දානයක් නින්දාව නිසා උපදිනවා. නින්දාව නිසා උපදිනවා කියලා කිව්වේ. අපි කියමු අපේ අම්මා මරණයටපත් වෙලා. 7 දවසේ දානෙවත් දුන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම මිනිස්සු අපිට බනිනවා. නමුත් 7 දවසේ දානෙවත් දෙන්න ශ්‍රද්ධාවක් නැහැ. නමුත් මිනිස්සු බනින්න නිසා දෙනවා. අන්න ඒ දානේ මොකද්ද? නින්දාව නිසා ඉපදිච්ච දානයක්. ඒ කාරණාව ඔස්සේ තව බොහෝ දේවල් හිතන්න පුළුවන්. තව දානයක් තියෙනවා දඬුවමට බය දෙන දානයක්. දුන්නේ නැත්නම් දඬුවමට ලක් වෙයි කියලා බයයි. ඒ හින්දා දෙනවා. තවත් දානයක් තියෙනවා අපටත් දුන්නනි ඒ හින්දා දෙමු. එහෙම දෙන දානයක් තියෙනවා. නමුත් අපට දුන්න නිසා දෙනවා නම් ඒක ඒ තරම් වටින දානයක් නෙමෙයි. හරියට නිකන් ණයක් ගෙවනවා වගේ එකක්. දුන්නත් නුදුන්නත් මට සසරට පිහිටක් උදෙසා දෙන්න පුළුවන් උපරිමයෙන් සලකනවා නම් තමයි වටින්නේ. මේ වාගේ දාන උප්පත්ති කීපයක් ගැන කතා කරන්න පුළුවන්. ඊළඟට පින්නතනේ අතීතේ මේ ධර්මශාලාවට වගේ එනකොට මහ පුදුමාකාර ගෞරවයක් තිබ්බා. සමහර වෙලාවට අතීතේ නම් දායකයත් ශාලාවට ආවේ පාද සෝදගෙන පිහගෙන. ඒ තමන්ගේ පාදවල කුණු තියෙන නිසා නෙමෙයි. මේ ශාලාව ඇතුලේ කෙරෙන කාර්යයට ගරු කිරීමක් හැටියට. මේ ධර්ම දේශනා පින්කම සංවිධානය කරන වෙලාවේ ප්‍රධාන සංවිධායකතුමා මේ කෙරෙන කටයුත්තට මොන තරම් ධර්ම ගරුත්වයෙන් කටයුතු කරනවද? මෙතෙන්ට ආපු ඕනෑම කෙනෙක් ඒ කාරණාව දැකලා පහදිනවා. ඒ ඇතුලේ කෙරෙන කටයුත්තටයි ඒ ගෞරවය. දේශප්‍රිය මහත්මයා ඊයේ ඉඳලා ඇවිල්ලා ආපු තැන ඉඳලා මේ දේවල් පිළියෙල කරනවා. පහුගිය වසංගත කාලේ දේශනා පටිගත කරන්න අපහසු වුණ කාලේ තනියම නමුත් දේශනා පටිගත කරලා දෙන්නම් කියලා සඳහන් කරාමත් එතුමා සඳහන් කරන්නේ ඒකට මගේ හිත ඉඩ දෙන්නේ කියලා. ස්වාමින් වහන්සේ විතරක්
මේ වාගේ මයික්‍රොෆෝනයක් ළඟ දේශනාව කරනවට මම කැමති නෑ. මං කරපු සත්කාර ටික මේ தත්වයක් එක්ක ඒ විදිහටම කරන්න බැරි වුණත් යම් ප්‍රමාණයකට හරි කරලා දෙතුන් දෙනෙක් හරි දේශනාව ඉදිරියේ වාඩි වෙලා මේ පින්කම කරන්නයි මං කැමති කියලා හැම වෙලාවෙම සඳහන් කරන්නේ. අද මේ දහස් ගාණක් නෙළුම් මල් සපයලා ශාලාව සරසලා බුද්ධ ගෞරවයේ ඊටාම ඉහළින් තියලා දෙවනුව මේ ගරු කරලා තියෙන්නේ ධර්ම ගෞරවයයි. එහෙනම් මේ කෙරෙන කටයුත්තට තමයි අපි මේ ගෞරව සම්ප්‍රයුක්තව කටයුතු කරන්නේ. එතකොට අතීතයේ අයත් මම සඳහන් කළා ඒ සියලුම කටයුතු වගේ මේ කටයුතු කරන වෙලාවල් වල ඊටාම පවිත්‍රව ඒ තැනට ආවේ විශේෂයෙන් අපි ගාව තියෙන ධර්ම ගරුත්වය නිසා. එහෙනම් ඊටාම පවිත්‍රව බුදුමැදුරට යන්නේ අපි ගාව තියෙන ශාස්ත්‍රීය ගෞරවය නිසා. ඕනම කෙනෙකුට බුදුමැදුරකට යන්න පුළුවන්. නමුත් ශාස්ත්‍රීය ගෞරවයේ ඉස්සරහට આવුත් හිස පීරණ හැටි හිතන්න වෙනවා. අඳින ඇඳුම ගැන හිතන්න ඕනේ. කය පිරිසිදු කරගත්ත හැටි ගැන හිතන්න ඕනේ. බොහෝ දේවල් හිතන්න තියෙනවා. එතකොට ගරු කතෝ කියන කාරණාව යටතේ මේ විදිහට සාකච්ඡා කරන්න බොහෝ කරුණු අන්තර්ගතයි. ඊළඟට පින්නතුනි සඳහන් කළා මේ විදිහට මේ කරුණු මනාව දැනගෙන යම් කෙනෙක් කටයුතු කරනවා නම් ඒ අය අප්‍රමාණව කුසල් රැස් කරනවා. හැම තැනම චිත්ත ප්‍රීතිය තියෙන නිසා. ඊළඟට පින්නතුනි මේ ශාසනයේ තියෙන්නේ ශ්‍රේෂ්ඨත්වය කියාපාන ලක්ෂණයක් එක්ක. ශාසනය තුල තියෙන ශ්‍රේෂ්ඨත්වය කියාපානවා ඒ ශාසනික කටයුතු වලදී දායකයා හැසිරෙන හැටි. ශාසනයේ ගරු ගම්භීර බව පෙන්වනවා. නමුත් පින්තුනි අපි මෙවන් ශ්‍රේෂ්ඨ උදාර සම්මා සම්බුද්ධ ශාසනය ලැබිලා තියෙන වෙලාවේ සමහර වෙලාවට බෞද්ධයයි කියලා හිතාගෙන හැසිරෙන්නේ සම්බුද්ධ ශාසනයටම නින්දාවක් වෙන විදිහට. ශාසනයටම නිගා කර කෙටියෙන් සඳහන් කළොත් අපි ජීවිතේක කොච්චර දේවල් කරගන්නවද? මොනතරම් දේවල් උදෙසා මහන්සි වෙනවද? අපි සූත්‍රවල සඳහන් කරනවා මේ ධවල වස්ත්‍රය පිළිබඳව. ලෝකේ තියෙන හොඳම වස්ත්‍රය ධවල වස්ත්‍රය. ඒ කියන්නේ සුදු ඇඳුම. තිසරණගත උපාසකයාට ගැළපෙන ඇඳුමත් සුදු ඇඳුම බවයි සඳහන් කළේ. නමුත් අපි ගාවත් නොයේක් ඇඳුම් තියෙනවා. අපි හරියට කල්පනා කරලා බැලුවොත් අපේ හුඟක් දිනාට පන්සලට යන්න, බණ අහන්න යන්න, පින්කමට යන්න වෙන් කරගත්ත ඇඳුමක්වත් නැහැ. නමුත් අපි බෞද්ධ කියලා කියනවා මේ ගරු කරනවා, ගරුකතෝ කියන තැන මේ කාරණාවලට අනුකූලව කල්පනා කරලා බැලුවොත් අපි අතින් මේ ශාසනයේ තියෙන ශ්‍රේෂ්ඨත්වයේ විනාශ වෙනවා මිසක් ඒ ශාසනයේ තියෙන ශ්‍රේෂ්ඨත්වයේ ඉස්මතු වෙන්නේ නැහැ. සමහර ආගමික ස්ථානයකට ගියහම අපි දකිනවා 100ක්ද 1000ක්ද කීයක්ද ඉන්නේ. ඒ සියලු දෙනාම එකම විදිහක ඇඳුමකින් සැරසිලා. එකම විදිහට දන ගහනවා, එකම විදිහට නලල බිම තියෙනවා, එකම විදිහට යාඥා කරනවා. ඊට වඩා මොනතරම් ශ්‍රේෂ්ඨද මේ ශාසනය? නමුත් අපි ළඟ ඒ ශාසනයේ ශ්‍රේෂ්ඨත්වයේ පෙන්වන ලක්ෂණයක්වත් පේන්නේ නැහැ. හුඟා අසරණයි කියලා හිතෙනවා. එතකොට ශ්‍රද්ධාවෙන් හීන වෙච්ච බෞද්ධයයි හිතාගත්ත ජනතාව. නමුත් මේ පෙන්නලා තියෙන්නේ මේ ශ්‍රේෂ්ඨ ශාසනයේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ ළඟට එනකොට නැමි තමයි ඇවිල්ලා තියෙන්නේ. මුව මඩල දිහා නම් බලලා නැහැ. මහා කාශ්‍යපයන් වහන්සේ පිප්පලි කුමාරයා හැටියට බුදුරජාණන් වහන්සේ ළඟට ආව හැටි.
භික්ෂූන් වහන්සේලාට අවවාද කරන 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර අගතනතුර ලබාපු භික්ෂූන් වහන්සේලාට අවවාද කරන්න ශ්‍රාවකයන් වහන්සේලා අතර අගතනතුර ලබාපු මහ කප්පින මහ රහතන් වහන්සේ ගංගා 3ක් ශ්‍රද්ධාවෙන්ම තරණය කරලා අපි ඒ දන්නවා විශාල ගංගා 3ක් රජුරුව තරණය කරන්නේ අස්සයාගේ පිටේමයි මම මාලිගාවෙන් එළියට බැස්සේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් නම් තුනුරුවන් වෙනුවෙන් නම් මට ආපහු මාලිගාවට යන කැමැත්තක් ඇත්තෙම නැත්තම් තුනුරුවන් ලෝකෙ පහළ වෙලා කියලා දැනගත්තාම ඒ භාග්‍යතුන් වහන්සේත් සත්‍යයි. උන්වහන්සේ සොයාගෙන යන මගේ ශ්‍රද්ධාවත් සත්‍යයි. ඔරු පාරු හදා ඉන්න ගියොත් ජාතිය ජරාවට පත් කරනවා ජරාව මරණයට පත් කරනවා. මට වැඩි කාලයක් නෑ මේ ජීවිතේ. අන්න ඒ නිසා මේ අස්සයාගේ පිටේම මට යන්න ලැබෙන්න ඕනේ. මම සත්‍ය නම් මේ ශ්‍රද්ධාව සත්‍ය නම් මේ ගඟ තරණය කරනවා කියලා අස්සයෝ දාහම අරවච්චා කියන ගංගාවට පැන්නුවා. සඳහන් කළා යොදුන් දෙකමාරක් විතර මේ මහ ගංගාව තරණය කරනවා යන්තම් අස්සයන්ගේ කුර විතරක් තිබුණා කියලා. එතකොට ගංගා 3ක් තියෙනවා. බුදු ගුණ සිහිපත් කරලා එකකුත්, ධම් ගුණ සිහිපත් කරලා එකකුත්, සංඝ ගුණ සිහිපත් කරලා එකකුත් ගංගා 3ම තරණය කරලා එහා පැත්තට යනකොට නුග ගහක් ළඟ ගිනි අඟුරක් වගේ දිලිසෙනවා බුදුරජාණන් වහන්සේ. මහ ගිනි අඟුරකට හුලං වැදෙනකොට හුලං වැදෙන්න දිලිසෙනවා. නුග ගහ මුල ෂඩ්වර්ණ රශ්මියෙන් වැබලෙනවා. මේ වෙන කවුරුවත් නෙමෙයි. මේ තමයි බුදුරජාණන් වහන්සේ කවදාවත් දැකලා නැහැ. මේ තමයි බුදුරජාණන් වහන්සේ කියලා තීරණය කරලා එතන ඉඳලා නැමි ළඟට යනවා. රජුගේ දේවිය අනෝජා දේවියත් එහෙමයි. රජු ගියා කියලා දැනගත්තාම ඇමතිවරුන්ගේ බිසවරුත් එක්ක කරත්තවල නැගලෙන්නේ. ගඟ හම්බුනහම කියනවා රජුරෝ ගඟට බැහැපු තැනක් තියෙනවද? එහෙම තැනක් නැහැ. ගඟට ලං වෙච්ච අසුකුර විතරයි පේන්නේ. ඒ තීරණය කරනවා අනිවාර්යයෙන්ම අස්සයාගේ පිටේම ගඟ තරණය කළා. මමත් මාලිගාවෙන් එළියට බැසී සියල්ලත් හැරලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් නම් මටත් මේ ගඟ තරණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. එයත් පින්නතුනි තමන්ගේ රතේම නැගලා ගඟ තරණය කරනවා. සඳහන් කරන්නේ රතවල නිම්මලලු විතරක් තිබුණා කියලා. කොහොම ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේද? මේකට කියන්නේ බැස ගැනීමේ ශ්‍රද්ධාව. ගඟට බහිනවා කිසි බයක් නැහැ. තමන්ගේ ශ්‍රද්ධාව මත පිහිටලා බහින්නේ. මම මෙච්චර ශ්‍රද්ධාවන්තයි. මේ අත්හැරියේ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන්. එහෙනම් මේ ගඟ උඩ මට වතුර උඩ යන්න ලැබෙන්න ඕනේ. අපිට හිතෙනවද මහ ජලපාරකට එහෙම බහින්න බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කියලා? ආංගිකයි ශ්‍රද්ධාවේ එක මට්ටම් තියෙනවා. මේ උසස්ම මට්ටමට බැස ගැනීමේ ශ්‍රද්ධාවට එනවා කියලා කියන්නේ ඒ පුද්ගල ජීවිතේ බොහෝ පූර්ණේ කරගත්ත කෙනෙක්. නමුත් අපි එතෙන්ට යන්න උත්සාහ කරන්න ඕනේ. නමුත් ඊට වඩා අපි කොයිතරම් පල්ලහැද කියලා හිතෙන්නේ භාග්‍යතුන් වහන්සේ ළඟට ඇඳගෙන යන්න ඇඳුමක්වත් නැති කොටයි. ඉතින් අපිට ආපහු මුල ඉඳලා හිතන්න වෙලා තියෙනවා මේ සම්බුද්ධ ශාසනයේට අපෙන් සාධාරණයක් විය යුත්තේ කොහොමද කියන කාරණාව පිළිබඳව. එහෙනම් මේ කරුණු පිළිවෙතනි සාකච්ඡා කරනකොට බුද්ධ ශාසනයේ අසිරිය, බුද්ධ ශාසනයේ ශ්‍රේෂ්ඨත්වය අපිට තව දැනෙනවා. ඊළඟට පිළිවෙතනි සඳහන් කළා පාද සෝදලා ශාලාවල් ඇතුළට ගියත් කවුරුවත් වතුර පිටින් නම් ගියේ නැහැ කියලා. ඒක ශාසනයේ තහනම්. සංඝ සතු බිම පාදවල ජලයේ තියාගෙන පාගන්න තහනම්. පාද වේල්ලාම පිහගෙනම තමයි යන්නේ. සඳහන් කරනවා වතුර බිම හිටියොත් ඒක හොඳ මදි. නමුත් පාදවල ජලයේ පිස්සට පස්සේ බිම පාද තියහම සමහරලාට හුමාලයක් වගේ යමක් ඉතුරු වෙනවා. ඒකට කමක් නැහැ කියලාම තියෙනවා. නමුත් වතුර පිටින් පාගන්න එපා කියලා. ඒ ආරක්ෂාව උදෙසා. ඒ වගේම අන්‍යයන්ගේ
පහසු උදෙසා මම විතරක් නෙමේ පවිත්‍ර විය යුත්තේ. අපි හැමෝම පාද සෝදාගෙන වතුර පිටින් ශාලාවට ආවොත් දොර ගාව ඉඳලා ඇතුළට එනකොට 10 දෙනෙක් આવොත් ඒ තැන වතුරෙන් තෙමෙනවා. තව කෙනෙකුට ආය වාඩි වෙන්න පුළුවන් කමක් නැතුව යනවා. මේ කරුණ මොනතරම් නුවණැසින් බලලාද මෙහෙම දේශනා කරලා ඇත්තේ. වෙනතුනි මේ වාගේ උසස් ක්‍රම අපි අනුගමනය කළොත් තමයි මේ ධර්මයට මනාව ගරු කළා කියලා කියන්නේ. භාග්‍යතුන් වහන්සේට ගරු කළා, ධර්මයට ගරු කළා. භාග්‍යතුන් වහන්සේගේ ගරුත්වය, ගරු කිරීම පිළිබඳව අපි ඇඳගෙන යන හැටි වගේ සරල තැන ඉඳලා කල්පනා කළා. එහෙම කල්පනා කරනකොට අග්‍ර උපස්ථායකයන් වහන්සේගේ ගෞරවය බුදුරජාණන් වහන්සේලා ගැන කොහොම තියෙන්නේ ඇත්ද? සඳහන් කරනවා නින්දක් නැහැ කියලා. රාත්‍රියේ නින්දක් නැහැ. ආනන්දයන් වහන්සේ සුගන්ධ කුටියාවට තමයි ඉන්නේ. සමහරලාට කුටියාවට මිදුලාම දිනවා. භාග්‍යතුන් වහන්සේ එකපාරක් කතා කළොත් උන්වහන්සේගේ කල්පනාව මේ ආනන්දට කවදාවත් දෙපාරක් නම් අඬ ගහන්න වෙන්න එපා. මට දෙපාරක් අඬ ගහන්න බුදුරජාණන් වහන්සේ වෙහෙසවන්න මං කැමති නෑ. එහෙනම් ආවටම ඉන්නවා. රැයක් පහන් වෙනකොට 9 වාරයක් සුගන්ධ කුටිය වටේ සක්මන් කරනවා කියලා සඳහන් කරනවා. අඬ ගහනවාද කියලා බලන්න. භාග්‍යතුන් වහන්සේ පිළිබඳව තියෙන අප්‍රමාණ ගෞරවය. පින්තුනි විශේෂයෙන් එහෙම සඳහන් කරාම අපේ ශාසනයේ පිංගිය මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගැන මෙන්න මෙහෙම සඳහන් කරනවා. පස්සාමිනං මනසා චක්කුණාව. පිංගිය මහරහතන් වහන්සේ සඳහන් කරනවා නිතරම මම බුදුරජාණන් වහන්සේ මනසින් දකිනවා. ළඟ නෑ, හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ මනසින් දකිනවා මම. කොයිතරම් ඈත හිටියත්. රත්තින් දිවං බ්‍රාහ්මණ අප්පමත්තු. දිවා රාත්‍රී දෙකේම අප්‍රමාණ වූ බ්‍රාහ්මණයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ ගුණයේ දවල් අඩුවකුත් නැහැ, රැට අඩුවකුත් නැහැ. දිවා රාත්‍රී දෙකේම අප්‍රමාණ ගුණ ඇත්තා වූ මහ බ්‍රාහ්මණයන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ දෙස එක දිගටම රෑ දවල් දෙකේම උන්වහන්සේ බලාගෙන ඉන්නවා කියලා කියන්නේ. එක දිගටම බලාගෙන ඉන්නවා. රෑටත් එහෙමයි, දවල්ටත් එහෙමයි. ඒ කියන්නේ ළඟ ඉඳගෙනද නෑ, හුඟක් ඈත ඉඳලා නමුත් බලාගෙන ඉන්නේ මනසින්. ඊළඟට සඳහන් කරනවා නමත්ත මානෝ විවසීමි රත්තින්. රාත්‍රිය 5 වෙනතුරුම নমස්කාර කරගෙනම ඉන්නවා. නමස්සමානෝ විවසීමි රත්තින්. තේනේව මඤ්ඤාමි අවිප්පවාසං. අන්න ඒ ක්‍රමයෙන් හිතනවා මම භාග්‍යතුන් වහන්සේ ගැන අත් නොහැර වාසය කළා කියලා සඳහන් කරනවා ශ්‍රද්ධාවෙන්. දිවා රාත්‍රී දෙකේම බුදුරජාණන් වහන්සේ දිහා මනසින් බලාගෙන බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කර කර භාග්‍යතුන් වහන්සේට নমස්කාර කර කර රෑ දවල් දෙකේම භාග්‍යතුන් වහන්සේ දිහා බලනවා කියලා සඳහන් කරන්නේ කවුද මේ? පිංගිය මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ බුද්ධ පූජාවේ හැටි. මේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේ නම. උන්වහන්සේට අභිඥාවෙන් භාග්‍යතුන් වහන්සේ දිහා බලන්නත් පුළුවන්. නමුත් ගුණ හිතා භාග්‍යතුන් වහන්සේ මනසින් දකින්නත් පුළුවන්. මේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නෙමෙයි එතකොට. 80 මහා ශ්‍රාවකයන් වහන්සේ නම. මම කිව්ව උන්වහන්සේගේ බුද්ධ පූජාවේ හැටි කියලා. ආහාර පාන නෙමෙයි මේ පූජා කළේ. රෑ දවල් දෙකේම බුදුරජාණන් වහන්සේගේ ගුණයට নমස්කාර කර කර බුදුරජාණන් වහන්සේ දිහා මනසින් බලාගෙන ඉන්නවා. එතකොට ගත වෙන පැය 24ම ගෙවෙන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. ඒක බුද්ධ පූජාව.
පොයට ගිහිල්ලා සිල් අරගත්තාම කොච්චරනම් දේවල් කරගන්න පුළුවන්ද? නමුත් අපි මාසෙකට එක දවසක් ඒ දේ නොකර ගනිමින්ම දවස බොහොම හිස්ව ගත කරලා දානවා. සමහර තැනක ස්වාමින් වහන්සේලාට බයිනවා. උදේ ඇවිල්ලා සිල් දීලා ගියහම අයි කීයටවත් හාමුදුරු වෙන්නේ නැහැ කියලා. තව සමහර කෙනෙක් සිල් ගන්න අයට බයිනවා. මේ මිනිස්සු එක්කද සිල් ගන්න කියලා. තව සමහර කෙනෙක් දන් දුන්න අයට බයිනවා. තව සමහර කෙනෙක් ප්‍රතිපත්තිය නැහැ කියලා බයිනවා. ඒ ඔක්කොම පැත්තක දාලා උදේ සිල් සමාදන් වුණාට පස්සේ එන්නේ කවුද යන්නේ කවුද? කතා කරන්නේ කවුද නැත්තේ කවුද? මේ සේරම පසෙක තියලා විවේක තැනකට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ගැන හිත පැය 24 ගත කළොත් ඒ පැය 24 ජීවිතේ ගත කරපු හොඳම පැය 24 වෙන්නේ නැද්ද? තමන්ගේ ජීවිතෙන් කරපු අපූර්ව බුද්ධ පූජාවක් වෙන්නේ නැද්ද? ආනිසංසය මොනතරම් අරගෙන ගෙදර යන්න පුළුවන් වෙයිද? නමුත් ඊට වඩා අපි ආපහු අපේ දුර්වලකම පෙන්නලා අපි පහුවදා ඉඳලා එක්ක සිල් ගන්න එක නවත්තනවා. මේ আদি නොඑක් දේවල්. නමුත් පින්ගිය මහරහතන් වහන්සේගේ ප්‍රකාශයත් එක්ක අපිට කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙනවද? පින්නතුනි උන්වහන්සේ සඳහන් කරනවා සද්ධාච පීතිච මනෝ සතිච ශ්‍රද්ධාවද ප්‍රීතියද මනසද සිහියද නාපෙන්ති මේ ගෞතම සාසනම්හි භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනයෙන් පිටට නම් යන්නේ නැහැ කවදාවත්. මගේ ශ්‍රද්ධාව, මගේ ප්‍රීතිය, මගේ මනස, මගේ සිහිය බුද්ධානුශාසනාවෙන් එළියේ හැසිරෙන්නේ නම් නැහැ කවදාවත් කියලා කියනවා. ඒ කිව්වේ ධර්ම රත්නය පිළිබඳව මනා ප්‍රීතියක් තියෙනවා. අද හැටියට කතා කළත් ත්‍රිපිටකයයි අට කතාවයි පිළිබඳව පුදුම විශ්වාසයක්, පුදුම ගෞරවයක් මේ ධර්ම රත්නය අපි අතර තාම වැඩ ඉන්නව නේද කියලා පුදුම ප්‍රීතියක් ඇති කරගන්න තියෙන මහ පුදුම අවස්ථාවල් අපිට තියෙනවා. ත්‍රිපිටක පොත දැක්කහම, අල්මාරිය දැක්කහම, පොත් ටික අන්තර්ගත අල්මාරිය ළඟ දන ගහලා වඳින්න වටිනවා. ඒසෙමයි. සුවඳ පුදන්න, මල් පුදන්න වටිනවා මේ පොත් ටිකට. මෙතෙක් ආපු සංසාරේ කොච්චර ඈතද? අපායවල වල, තිරිසන් ලෝකවල, പ്രേත ලෝකවල, අසුර ලෝකවල, මනුස්ස ලෝකවල ඉපදිලා විඳපු දුක්ඛන්දරාවල් වල සීමාවක් නැහැ. බෙල්ල කපාපු තැනින් ගලාගෙන ගියපු රුධිරයම මහා සාගර ජලයට වඩා වැඩි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නම් එවන් දුක් විඳ සංසාරෙට සදහටම සමුදෙන්න මේ අල්මාරිය ඇතුලේ තියෙන පොත් කට්ටලියට පුළුවන් නේද? මගේ සංසාරෙම සුවපත් කරන්න මේ පොත් ටිකට පුළුවන් නම් වැන්ද කියලා මට අඩුවක් වෙනවද? පූජා කළා කියලා මට අඩුවක් වෙනවද? එහෙනම් මෙතන සඳහන් කරන්නේ භාග්‍යතුන් වහන්සේගේ කාරණාවට පිටින් මගේ සිහියද, ශ්‍රද්ධාවද, මනසද මේ කිසි කාරණාවක් පිට යන්නේ. අපි සමහර දේශනාවකට කැමති, අපි සමහර දේශනාවකට අකමැති. මේ සූත්‍රය සරලයි හොඳයි කියලා කියනවා. මේක නම් මොකවත්ම තේරුන්නේ නැහැ, මට නම් ඕනෙම නැහැ කියලා කියනවා. සමහර සූත්‍රයක් ගැන ශ්‍රද්ධාව උපදිනවා. සමහර සූත්‍රයක් ගැන ශ්‍රද්ධාව උපදින්නේ නැහැ. නමුත් පින්ගිය මහරහතන් වහන්සේ සඳහන් කරනවා උන්වහන්සේට එහෙම දෙයක් නැහැ. මොකද අපට ශ්‍රද්ධාව ඇති වුණ නූන හැම දේශනාවක්ම භාග්‍යතුන් වහන්සේගේ නික්ලේශී හදමඩලේ ඉපදිලා සුවඳ හමන ශ්‍රී මුක ධාතුවෙන් දේශනා කරපු දහම් පදමයි තියෙන්නේ. ශ්‍රද්ධාව උපදවන්නම වටිනවා කියන කාරණාව පැහැදිලි කරන්නේ. ඊළඟට පින්නතුනි සඳහන් කළා යං දිසං වජති බෝරි පඤ්ඤෝ මහ පොළොවෙන් ප්‍රඥාව ඇති භාග්‍යතුන් වහන්සේ වඩිනවා නම් කොහාට හරි බෝරි පඤ්ඤ කියලා කිව්වේ මහ පොළොව වගේ ප්‍රඥාව තියෙනවා කියන එකයි බෝරි පඤ්ඤෝ කියලා කිව්වේ. සතේන තේනේව
නතු හමස්මි. මගේ හිත ඒ කරුණින් මොන කරුණින්ද? ශ්‍රද්ධාවෙන්, ප්‍රීතියෙන්, මනසින්, සිහියෙන් භාග්‍යතුන් වහන්සේටම නැමි නැමි පවතිනවා. බුදුරජාණන් වහන්සේ වඩිනවද කොහාට හරි? ඒ වඩින හැම මොහොතකම නමුත් ශ්‍රද්ධාවයි, ප්‍රීතියයි, මනසයි, සිහියයි භාග්‍යතුන් වහන්සේ පැත්තටම නැමි නැමි තියෙන්නේ. මේ ළඟ ඉඳගෙන නෙමෙයි දුර ඉඳගෙන බුදුරජාණන් වහන්සේ දිහා බල බල 80 මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් කියන කතාව. අග්‍ර උපස්ථායක නූන උන්වහන්සේට භාග්‍යතුන් වහන්සේ ළඟ වැටුණ හැටි. එහෙමනම් පින්නතනේ ළඟ ඉඳගෙන නිදි මරාගෙන උපස්ථාන කරපු ආනන්දයන් වහන්සේට මොන තරම් ශ්‍රද්ධාවක් තියෙනවද? ඒ ශ්‍රද්ධාව නිවන් දකින්න තුරුවත් අපිට ලබන්න බැරි වෙයි. ඒ තරම් මහා ශ්‍රද්ධාවක්. එහෙනම් මේ ගරු කරනවා භාග්‍යතුන් වහන්සේට ධර්මයට යම් කෙනෙක් ගරු කරනවා නම් ඒ ගරු කරන කෙනාට පුදුම විදිහට ලාභ සත්කාර ලැබෙන්න පටන් ගන්නවා. ධර්ම දේශනාවක් කළත්, හොඳට වතපිළිවෙත කරනවා දැක්කත්, හොඳට බුදුන් වඳිනවා දැක්කත්, හොඳට බුදු ගුණ කියනවා ඇහුණත් මිනිස්සු පහදිනවා. පැහැදිලා එනකොට බොහෝ දේවල් අරගෙන එනවා. සිව්පසය පුරවගෙන අරගෙන එනවා. හැබැයි සඳහන් කළා මහණෙනි මේ කටයුතු වල යෙදෙනකොට මෙහෙම ලැබෙනවා. කවදාවත් ඒ සිව්පසයට නම් ලාභී වෙන්න එපා. ඔවුන්ට අනුකම්පාව නිසා, ඔවුන්ට පිං සිද්ධ වීම උදෙසා ඔවුන් ගේන සිව්පසය පිළිගන්න. පසෙක තියන්න ඔබ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට දායාද වෙන්න. ඊළඟට මේ ගරු කරනවා කියන කාරණාවයි පින්නතින් අපි මේ සාකච්ඡා කළේ. ඊළඟට තියෙනවා මානිත. පින්නතින් මානිත කියලා කියන්නේ ළඟ ඇතත් ළඟ නැතත් ඊටාම ආදර ගෞරව සහිතව කතා කරනවා කියන එකයි. මානිත කරනවා. ළඟ ඇතත් නැතත් ගෞරව සහිතයි. මේක සාමාන්‍ය විදිහට කතා කළොත් අපිට තේරෙන්නේ. මෙතන තියෙනවා මෛත්‍රිය ගැන හරි අපූර්ව කාරණා. අපි සමහර කෙනෙක් ළඟ ඉන්නකොට මහත්යෝ කියලා කතා කරනවා. නමවත් කියන්නේ. හැබැයි ළඟ නැතිකොට නම කියලා කතා කරනවා. ළඟ ඉන්නකොට නමත් කියලා පස්සේ මහත්තයා කියන වචනෙත් කියනවා. එහෙම නැත්නම් ළඟ ඉන්නකොට අපේ මහත්තයා කියලාත් කියනවා. අපේ හාමුදුරුවෝ කියලාත් කියනවා. හැබැයි ළඟ නැතිකොට එක්ක නිකම්ම නම, එහෙම නැත්නම් ළඟ ඉන්නකොට අපේ හාමුදුරුවෝ, නැතිකොට ආවල් හාමුදුරුවෝ කියලා නම කියනවා. මේ කාරණාවයි මෙතන සඳහන් කරන්නේ මානිත. ළඟ ඉන්නකොට ගරු කරනවා, ළඟ නැතිකොට ගරු කරන්නේ. මං කිව්වා මෛත්‍රිය සම්බන්ධයෙන් කාරණාවක් කියන්නත් තියෙනවා මෙතන කියලා. එහෙම වෙනසකට යන්නේ අපි ගාව මෛත්‍රී සිතුවිල්ලක් නැති හින්දා. මෛත්‍රී ගුණය තිබුණා නම් ඇති තැනත් නැති තැනත් කතා කරන්නේ එකම විදිහට. පින්නතුනි අපි භාවනා කරනවා කියලා කීවට අපි මෛත්‍රී භාවනාව ගැනම සඳහන් කළොත් මේක පාරම ගිහිල්ලා S2 පියාගෙන භාවනාවක් දියුණු කරන්න පුළුවන්ද? එහෙම බෑ පිළිතුරේ. ඒක එහෙම වැඩෙන්නේ නැහැ. ඒකයි මාස ගාණක් කරලා අන්තිමට අත්හැරලා දාන්නේ ඒකයි. ඒකට මූලික පෙර සූදානමක් තියෙන්න ඕනේ. සුතමය ප්‍රඥා, චින්තාමය ප්‍රඥා, ඔය දෙක සම්පූර්ණ කරනකොට තමයි භාවනාමය ප්‍රඥාවක් වැඩෙන්නේ. ඉස්සරලා හොඳට අහලා කරුණු දැනගෙන තියෙන්න ඕනේ. ඒ නිසා මනාව බණ අහන්න ඕනේ. ඊට සම්බන්ධ කරුණු හොයන්න ඕනේ. සුතමේ ප්‍රඥා, චින්තාමේ ප්‍රඥා. ඊට පස්සේ හිතන්න ඕනේ හොඳට. අහලා දැනගෙන හොඳට හිතලා ප්‍රගුණ කරලා භාවනාවට වාඩි වුණාම භාවනාමය ප්‍රඥාව හොඳට වැඩෙන්න පටන් ගන්නවා. අන්න එහෙම පටන් ගත්ත කෙනා බොහොම වේගෙන් ඉස්සරහට ගමන් කරනවා. එහෙනම් කෙනෙක් ඇති තැනත් නැති තැනත්
එකම විදිහට නම් කතා කරන්නේ යම් කෙනෙක් ගැන ඔහු ළඟ මෛත්‍රී සහගත වාක් කර්මය තියෙනවා. මෛත්‍රී සහගත කාය කර්ම, මෛත්‍රී සහගත වාක් කර්ම, මෛත්‍රී සහගත මනෝ කර්ම. එහෙමනම් ඔහු ළඟ මෛත්‍රී සහගත වාක් කර්මය තියෙනවා ඇති තැනත් නැති තැනත් කතා කරන නිසා එකම විදිහට. අනේ නිසා පින්නතුනි මෙතන සඳහන් කළා විශේෂයෙන් මේ සුතමය චින්තාමය කියන ප්‍රඥාවල් දියුණු කරලා භාවනාමය ප්‍රඥාවට යනවා නම් ඒක හරි සම්පූර්ණයි කියලා. ඊළඟට සඳහන් කළා අන්න ඒ නිසා මෛත්‍රී භාවනාවේ මූලික පියවරක් තමයි මේ මානිත කියලා කියන්නේ. අන් අයට ගරු නම්බු සහිතව කතා කරනවා. ඒක මෛත්‍රී භාවනාවේ මූලික පියවර කියලා කියන්න පුළුවන්. ඊළඟට පින්නතන තියෙන්නේ පූජිත කියන කාරණාව. පූජා කරනවා. එන කාරණාවයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. නමුත් ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා අපි ශාස්ත්‍රුන් වහන්සේගේ දායාදය කියන මාතෘකාව යටතේ සාකච්ඡා කළ දෙවෙනි ධර්ම දේශනාව මේ විදිහට නිමා කරමු. තුන්වෙනි ධර්ම දේශනාවෙන් පූජිත කියන කාරණාව සාකච්ඡා කරන්න ඉඩ තියාගෙන. පින්නතුනි අදත් ධම්ම දායාද සූත්‍ර දේශනාවේ දෙවෙනි දායකත්වයට දරනු ලබන්නේ පින්පොත පදනමේ සියලුම සමාජික කල්යාණ මිත්‍රයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් ඒ වගේම ඔවුන්ගේ නමින් මේ පරලෝකීය ඥාතීන්ට දහම් ඔසුව දානය කළ පින්වත් ගෞරවනීය ස්වාමින් වහන්සේට මෙම උතුම් ධර්ම දානමේ පින්කම සඳහා අවස්ථාව උදා කර දුන් කල්යාණ මිත්‍ර දේශප්‍රිය මහත්මයාට අවසන් වශයෙන් මේ පින්කම සඳහා සහභාගී වූ සියලුම පින්වතුන්ටත් මෙම දේශනාව පසුව හෝ යම් කෙනෙක් අසනු ලබන්නේද ඒ සියලුම දෙනාට එක ලෙසම මේ උතුම් සද්ධර්ම දානානිසංසය අනුමෝදන් කිරීමත් එකසිතින් ප්‍රාර්ථනා කරන පින්පොත පදනමේ කල්යාණ මිත්‍ර පිරිස විසින් ඒ කල්යාණ මිත්‍ර පිරිස විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවී චිරජීවනයේ උදා වේවා. ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය සඳහා මේ පුණ්‍ය ධර්මයන් සියලු දෙනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු.